නමස්කාර වේවා බුදුරුවනට සෑමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෑමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සොනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉමානි කෝ ගහපති පංච භයානි වේරානි පහය සීලවායිති බුඤ්ජති සුගතිංච උප්පඤ්ජති. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්තුනි, සරත් මෙන්ඩිත් මහත්මයාගේ මානෙල් නෝනා මහත්මියගේ නිවසේහි වාර්ෂිකව සිදු කෙරෙන ධර්මචාරිකා වැඩසටහනයි අද දිනත් මේ සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පින්තුන් හැම දිනෙකම බොහොම වාසනාවන්තයි. ඔබ ඉපදිච්ච රටෙන් බොහෝ දුර බැහැර හිටියත් තමන්ට ශ්‍රී ලංකාවේදී තමන් කරනටත් වඩා මේ ආගමික කටයුතු වලට නැඹුරු වෙලා ශ්‍රද්ධාව මුල් කරගෙන මෙවැනි කටයුතු කරන් ලැබීම පින්තුන්ගේ ජීවිතේ ලොකු භාග්‍යයක් කොට සලකන්නට ඕන. ඉතින් ඒකට ප්‍රධානතම හේතුව තමයි මේ පින්තුන්ගේ ශ්‍රද්ධාව. සරත් මෙන්ඩිත් මහත්මයා, නෝනා මහත්මිය වගේම මේ සහභාගී වෙච්ච බොහෝ දෙනෙක් ශ්‍රද්ධාවන්තය නිසා තමයි මෙවැනි පින්කම් මේ සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ තියෙන ලක්ෂණ මොනවද කියලා. දස්සනකාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්ඡේර මලං සවේ සද්ධෝති උච්චති. වෙන ශ්‍රද්ධාවන්ත කෙනාගේ ළඟ තියෙන ලක්ෂණ මොනවද ලක්ෂණ? දස්සනකාමෝ සීලවතං සිල්වතුන් දකින්නට කැමති. සද්ධම්මං සෝතු මිච්ඡති බණහන්නට කැමති. විනේය මච්ඡේර මලං මසුරු මල ලෝභය අඩු කරන්න කැමති නිතරම. කියන්නේ නිතර පරිත්‍යාගශීලී. මෙන්න මේ තුන තමයි ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ ළඟ තියෙන මූලික ලක්ෂණ. ඒ නිසා මේ අත්යන් හැම දිනාටම ශ්‍රද්ධාවන්ත පින්නතුනි කියන එක ගැලපෙනව නේද? ඉතින් සරත් මෙන්ඩිස් මහත්මයාත් නෝනා මහත්මියත් මේ සහභාගී වෙච්ච බොහෝ දෙනා ශ්‍රද්ධාවෙන් බොහොම පොහොසත්. ධනයෙන්
භෞතික ධනෙන් හුඟක් පොහසත් නැති වුණාට ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රතවත් භාවයෙන්, ප්‍රඥාවෙන්, දන් දීමෙන් මෙහි බොහෝ දෙනෙක් හුඟක් ධනවත් අය. එවැනි ලක්ෂණ වලින් යුක්ත කෙනාට බුදුහාමුදුරුවෝ කියනවා අදලිද්දෝති තං හෝති අමෝගං තස්ස ජීවිතං කියලා. ඒ කෙනා දිනදු කෙනෙක් නෙවෙයි. ඒ කෙනාගේ ජීවිතේ හිස් ජීවිතයක් නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ශ්‍රද්ධාව තියෙනවා නම්, සිල්වත් බව තියෙනවා නම්, ධර්මඥානිය තියෙනවා නම්, පරිත්‍යාගශීලී නම්, ප්‍රඥාව තියෙනවා නම් මෙන්න මේ කරුණ වලින් යුක්ත පුද්ගලයා දුප්පත් කෙනෙක් නෙවෙයි කියලා දේශනා කළා. ඉතින් ඔබ හැමදෙනාම ඒ අතින් බොහොම පොහසත් අය කියලා සතුටටපත් වෙන්න පුළුවන්. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ දහම් අහපු ප්‍රමාණයට අපේ ජීවිතයේ සතුට සැනසීම වැඩි වෙනවා. ලෝකේ බොහෝ දෙනෙක් සතුට සැනසීම කියලා කරන්නේ ප්‍රධාන වශයෙන් ධනෙ උපයන එක. අධ්‍යාපනය ලැබීම සහ ඊට අදාළ ධනෙ ඉපීම තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි සතුට ලබන්න කියලා කීර්තිය පිටපස්ස යනවා. බොහෝ දෙනෙක්ගේ හිත දිනා ගන්න විවිධ ආකාරයෙන් ක්‍රීඩා වලින්, කලා කටයුතු වලින්, වෙනත් දේවල් වලින් අනිත් අයගේ හිත දිනා ගන්න, කීර්තිය දිනා ගන්න උත්සාහ කරනවා. ඒක සතුට ලබන ක්‍රමයක්. අනිත් කාරණේ තමයි තවත් අය සතුට වෙන්නේ හුඟක් වැඩ කළා. working harder and harder කියලා කියනවා. වැඩිපුර වැඩ කළා සතුට වෙනවා පළක් අය. මේක තමයි ප්‍රධාන වශයෙන් සතුට ලබන ක්‍රම විදියට සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. හාවර්ඩ් යුනිවර්සිටියෙන් කරපු රිසර්ච් එකකින් අනාවරණය කළා තියෙන්නේ. මේ තුන තමයි ලෝකේ සාමාන්‍ය මිනිස්සු සතුට ලබන්න කරන ප්‍රධානතම දේවල් හැටියට. මොනවද? ධනෙ ඉපීමත්, කීර්තිය ලැබීමත්, වැඩිපුර වැඩ කොටසක් කිරීම. සමහර අය ජීවත් වෙන්න වැඩ කරන්න. නමුත් පින්නතුනි අපි වැඩ කරන්න ඕන ජීවත් වීම සඳහා. වැඩ කරන්න ජීවත් වෙනවා නෙවෙයි ජීවත් වීම සඳහා වැඩ කරන්නට ඕන. එහෙම නැත්නම් අපි අපේ ජීවිත වැඩ කිරීමට විතරක් නැඹුරු වෙලා තියෙනවා. අපේ ජීවිතේ නිසි ප්‍රයෝජන ගත්තා වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කරුණොත් එක බලනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට පැහැදිලි කරනවා මේ කරුණ තුනෙන්ම පොහසත් වෙන හැටි. බුදුදහමේක බැහැර කළා නැහැ. ධනෙ ලැබෙන ක්‍රමයක් බුදුදහමෙන් සඳහන් කරනවා. බාහා බාල පරිචිතේහි, සේදාවක්ඛිතේහි, ධම්මිකේහි ධම්මලද්දේහි කියලා. දෑතේ වීරියෙන්, දහඩිය වගුරුවල, මහන්සියෙන්, උත්සාහයෙන් පුළුවන් තරම් ධනෙ උපයන්නට ඕන. ඒක ධනෙ ලැබෙන ක්‍රමය. බුදුදහමෙන් නිතරම සඳහා උනන්දු කරනවා. සමහර අය කියනවා බුදුදහමෙන් මේකට උනන්දු කරවන්නේ නැහැ කියලා. නැහැ පින්නතුනේ බුදුදහමෙන් නිතරම උනන්දු කරන මහන්සි වෙලා ධනෙ උපයන්න කියලා බුදුරජාණන් වහන්සේගේ කාලේ තිය හුඟා ධනවත් අය, අනාථපිණ්ඩික සිටුතුමා වැනි අය, විසාකා වැනි අය, එයා හුඟා ධනවත් අය. බෞද්ධයෝ දුප්පත් අය නෙවෙයි, හුඟා ධනවත් අය. දෙවෙනි කාරණය තමයි කීර්තිය ලබන්න. කීර්තිය ලබන ක්‍රමයක් දේශනා කරලා තියෙනවා. මොනවද කීර්තිය ලබන කරන්න ඕන අපි? උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩ්ඩති. ක්වොලිටිස් 7ක් ගැන කියනවා කෙනෙක් කීර්තියටපත් වෙන්න ඕන නම් පත් වෙන ක්‍රම. ඒ මොනවද? උට්ඨානවතෝ මහන්සියෙන් වැඩ කිරීම. සතිමතෝ සිහියෙන් ඉඳීම. සුචිකම්මස්ස හොඳ නිවැරදි කර්ම. නිසම්මකාරිනෝ බොහොම විමසිල්ලෙන් වැඩ කිරීම. සංයතස්සච සිල්වත් බවින් යුක්ත වීම. discipline in speech and behavior. ධම්මජීවිනෝ right living. අප්පමත්තස්ස heedfulness. අප්‍රමාදීව වැඩ කිරීම. මෙන්න මේ කරුණෝ කීර්තිය ලබන ක්‍රම හැටියට බුදුදහමේ දේශනා කරන්නේ. මේ කරුණ වලින් ශක්තිමත් වෙනවා නම් මේ ජීවිත විතරක් නෙවෙයි දෙවියන් අතරත් කීර්තියටපත් වෙනවා කියලා. මග මානවක ගැන සඳහන් වෙන ගාථාව මේක. මේ කරුණ හතෙන් යම් කෙනෙක් යුක්ත නම් එතනත්තා මනුස්ස ලෝකයේදීත් කීර්තියටපත් වෙන විතරක් නෙවෙයි දිව්‍ය ලෝකයේත් යාගේ කීර්තිය පැතිරෙනවා කියලා. සා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්නතුණි ඊටාම කෙටි තැනකට සීමා කරන ධමයක් නෙවෙයි.
ඒ දහමෙන් අපි ඉහළට යනකොට අපි මිනිස්යන් අතර විතරක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මයන් අතරත් අපි ඉහළ කීර්තියකට යනවා. ඊළඟ කාරණය තමයි මහන්සියෙන් වැඩ කරන්න හැටිත් බුදුදහමේ නිතරම අවධාරණ යොමු කරලා තියෙනවා. ඉතින් මේ කරුණ වලින් අපි ශක්තිමත් වෙනා වගේම බුදුදහමේ ඊටත් වඩා අපට සතුට ලබන ක්‍රමයක් දේශනා කළා. ඒ මොනවද? ඒ තමයි අපේ හිත පිරිසිදු කිරීම. අපි කොයිතරම් සතුටින් ඉන්නවාද කියන එක තීරණය වෙන්නේ අපි ලැබපු අධ්‍යාපනයවත් ධනයවත් කොච්චර වැඩ කරනවද කියනවත් ලෝකේ වැඩිපුර පිරිසක් සතුරු කළ කීර්තියටපත් වෙනවද කියන කාරණේ නෙවෙයි. මොකද ඒ වගේන් ඉහළට දිනු වෙච්ච අයත් ජීවිතේ කලකිරීම ඇති වෙලා තියෙනවා. ඊට අවුරුදු 7-8කට කලින් ඔබ අහලා ඇති හොලිවුඩ් වල හිටියේ බොහොම දක්ෂ ශිල්පියෙක් සියලු විහානි කරගත්තා. විලියම්ස් කියලා. ඉතින් ඔහු ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ කීර්තියටපත් වෙච්ච කෙනෙක්. පොඩි පිරිමි අය වගේම ගෑනු වගේ චරිතයක් රඟපාන්න පුළුවන්කම තිබුණා. ඒක සත්තුන්ගේ හඬ නිකුත් කරන්න, හඬවල් ගානකින් කතා කරන්න පුළුවන් කෙනෙක් ඔහු. ඉතින් පින්නතුනේ එහෙම කීර්තියටපත් වුණා විතරක් නෙවෙයි. ඔහුට විශාල ධනයක් තිබුණා. ඒත් මානසික සතුටක් තිබුණ නැති නිසා ඔහු ජීවිතෙන් අකාලේ සමුගත්තා. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙවැනි තත්ත්වයක් මත සැබෑ ලෙසම ජීවිතයේ සතුට ලබන ක්‍රමය අපට දේශනා කළා. අනේ සතුට තීරණය වන්නේ කොයිතරම් දුරට අපේ හිතේ අකුසල විතරක් අඩු වුණාද කියන කාරණය මත. එක අතකින් අපේ හිතේ යමකට තියෙන දැඩි ආසාව බැඳීම අඩු වෙන්නට ඕන. ලෝභකම අඩු වෙන්නට ඕන. දෙවෙනි කාරණය තමයි ද්වේෂය, අමනාපය. අමනාපයත් එක්ක නිතර හිත තියෙනවා නම් අපේ හිතේ සතුට නැහැ. අපි ලැබපු අධ්‍යාපනයවත් අනිත් කාරණා වලින්වත් නිසිඵල අපට ලැබෙන්නේ නැහැ. අනිත් කාරණය තමයි මෝඩකම මුලාව. මෙන්න මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල විතරක යම් තාක් අපි අඩු කරගත්තා නම් ඒ තාක් දුරට අපේ ජීවිතයේ සතුට සැනසීම වැඩි වෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් බුදුදහමේ හැටියට මේ සඳහා කාරණා කීපයක් දේශනා කළා. මේ ලෝභ, ද්වේෂ, මෝහ අඩු කරන්න අපි මොනවද කරන්නට ඕන? අපි කරන්නට ඕනේ පින්නතුනි ත්‍රිවිධ පුණ්‍යක් කියලා. දන් දීම, සීලය සහ භාවනාව. මේක හැම තැනටම පින්නතුනි අදාළ කරගන්න පුළුවන්. අපිට කීර්තිය ලබා ගන්න ඕන නම් මේ තුනමයි කරන්න ඕන. මිනිස්සුන්ගේ හිත දෙනා ගන්න ඕන නම් මේ තුනමයි කරන්නට ඕන. බුදුහාමුදුරෝ දේශනා කරනවා වරක් කෙනෙක් අහනවා ප්‍රශ්නයක් කතං මිත්තානි ගන්තති කියලා. කොහොමද මිතුරන් දිනාගන්නේ කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනවා දදං මිත්තානි ගන්තති කියලා. දන් දෙන කෙනයි මිතුරන් ජයග්‍රහණය කරන්න කියලා. ඔබ සමාජය ඇසුරු කරනකොට ඔබ ගැන අනිත් අය හොඳට බලාගෙන ඉන්නේ. ඒක ලක්ෂණයක් බලනවා මොකද්ද? ඔබ කොච්චර දන් දෙන කෙනෙක්ද, කොච්චර ලෝභ කෙනෙක්ද කියලා බලනවා. ඔබ හුඟක් ලෝභ නම් ඔබට හොඳ මිතුරන් අහිමි වෙනවා. ඒ නිසා පළවෙනි දේ තමයි පරිත්‍යාග සීලය වෙන්නට ඕන. තමන්ගේ නිවසින්දම්ම තමන්ගේ අම්මා තාත්තා ඉන්නවනම්, දරුවන් ඉන්නවනම් එතනින් පටන් අරන් ටිකෙන් ටික අපි හැකි මට්ටමින් පරිත්‍යාග සීලය වෙන්නට ඕන. තේති මුදාරං වින්දති දාතා කියලා සඳහන් කරනවා. උදාර වූ සතුටක් විඳිනවා දන් දෙන කෙනා කියලා. දෙවෙනි කාරණේ තමයි බුදුහාර සඳහන් කරන අනිත්‍යයේ හිත් දිනා ගන්න අවශ්‍ය නම් කරන්න ඕන කාරණය. මොකද කරන්න ඕන? එකට ජීවත් වෙන්න තමන්ගේ ඥාතීන්ගේ, තමන්ගේ හිතවතුන්ගේ හිත් දිනා ගන්න කැමති නම් බුදුහාර දේශනා කරනවා හැකිතාක් දුරට සිල්වන්ත වෙන්න කියලා. මජ්ක්‍ධිම නිකායේ ආකාංකය කියලා සූත්‍රයක් තියෙනවා. ඔබ සමීපතම ඉන්න අයගේ හිත් දිනා ගන්න කැමති නම් සිල්වත් වෙන්න කියලා. සීලය තමයි හිත් දිනා ගන්න ක්‍රමය. ඉතින් තමන් වාක්කල් ගත වුණත් තමන්ට අනිත් අයගේ ළඟ එපා වීමක් වෙන්නේ නැහැ. සමහර අයගේ තියෙන ලොකුම ගැටලුව තමයි වයසට ගියාම අනිත් අයට එපා වෙනවා කියලානේ. ඇයි ඒකට හේතුව? ඒකට ප්‍රධාන හේතුව තමයි කය වචන දෙකේ සංවරයක් නැතිකම. කෙටියෙන් කියනවා නම් කට පරිස්සම් කරගෙන ඉන්න ඕනේ ඒකයි. තේරෙන සිංහලෙන් කියනවා නම්. අනිත්‍යර නිතර බනිනවා නම් එයාට අනිත්‍යයේ හිත දිනා ගන්න බෑ. වෙන ගති ගුණ තිබුණත් ඇතැම් විට අනිත්‍ය එයාට ලං වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රධානතම දෙයක් තමයි සිල්වන්ත බව. දැන් ඔබ දන්නවා අදත් ඒ දානි තිබුණ 3 මාස දානේ ධර්මසේන මහත්තයා. ඔබ දන්නවනේ අවුරුදු 100ක් ජීවත් වුණේ.
ඉතින් අවුරුදු 100ක් බොහෝ දෙනාගේ ආදරය ගෞරවය ලැබමින් ජීවත් වුණා. අවුරුදු 100ක් ජීවත් වෙන්න මිට 3 මාසෙට කලින් නැති වුණේ. අන්තිම දවසනකම් හොඳ සිහියෙන් හිටියේ. ඒ දරුවෝ හුඟක් ඒ තාත්තට සැලකුවා. ඒ දරුවෝ කියන දෙයක් තමයි ප්‍රධාන වශයෙන් ඒ තාත්තා කේන්ති ගන්නෙ නෑ කියලා. අනිතට බනින්නේ නෑ කියලා. ඒක ඒ තාත්තගේ ළඟ තිබිච්ච ප්‍රධානතම ලක්ෂණයක් කියලා. ඒ නිසාම අන්තිම වෙනකම්ම එයා බලන්න හුඟක් අය ආවා. ගමේ දුර බැහැරින්දලා මේ වයසක සීය බලන්න බොහෝ දෙනෙක් ආවා. නිකන් නෙවෙයි එතුමා කැමති කෑම බීමත් අරගෙන අපේ මෙතනත් තියෙන චන්ද්‍රයි එහෙම නේද? පිටින් පිට යනවා එතුමා කැමති ආහාර පානත් අරගෙන ගිහිල්ලා බලලෙනවා. ඉතින් පින්නතුණි වයසට ගියත් ඒ තැනත්තා එපා වෙන්නේ නැහැ. මෙන්න මේ සිල්වන්ත බව තියෙනවා නම්. බුදුහාමුදුරෝ දේශනා කළා සීලං යාව ජරා සාදු කියලා. වයසට යනකම්ම සීලය උතුම් කියලා. තමන්ට අවබෝධය ලැබිච්ච කාලේ පටන් වයසට යනකම්ම සිල්වත් වීම උතුම් කියලා. සීලං යාව ජරා සාදු කියලා. හැබැයි මේක අපි වරදවා දැන් වර්තමානයේ තේරුම් ගන්න තියෙන්නේ. කොහොමද? වයසට ගියාට පස්සේ සිල්වත් වීම හොඳයි කියලා. බුදුහාමුදුරෝ දේශනා කළේ මහලු වෙනකම්ම නාකි වෙනකම්ම සිල්වත් වීම හොඳයි කියලා. නමුත් සමහර ඇත්තන් හිතන් ඉන්නේ වයසට ගියාම සීලය හොඳයි කියලා. නමුත් පින්නතුනි තමන්ට අවබෝධය ලැබිච්ච කාලේ පටන්ම තමන් සිල්වන්ත වෙන්නට ඕන. ඒකත් මිතුරන් දිනා ගන්න ක්‍රමයක්. තුන්වෙනි කාරණය තමයි භාවනාව. විශේෂයෙන් මෛත්‍රී භාවනාව. නිතරම බුදුහාම දේශනා කළා යන්තං සන්තං පදං අවිසමෙච්ච යම් කෙනෙක් මානසික සුවයක් කැමති නම් ඒ කැමති වෙන කෙනා විසින් කළ යුතු ප්‍රධානතම කාරණේ විදිහට දේශනා කළේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා. සීල සත්‍යෝ සුවපත් වෙත්වා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න කියලා. මෛත්‍රිය තියෙන කෙනාගේ ළඟ මෛත්‍රිය විතරක් නෙවෙයි. ඔහු ළඟ මෛත්‍රිය තියෙනවද කියලා බලන ඊළඟ තවත් සලකුණක් තියෙනවා. ඒ මොකද්ද? මෛත්‍රිය වගේම කරුණාවක් තියෙන ඔහුගේ ළඟ. කරුණාව කියන්නේ වෙනත් කෙනෙක් අමාරු වැටෙන කලින් යාව බේරගන්න ලොකු උත්සාහයක් තියෙනවා. සාමාන්‍ය දිනදා කරදර විතරක් නෙවෙයි. ඒ තැනැත්තා මරණයෙන් පස්සේ දුගතිගාමී වීමෙන් බේරගන්න ලොකු උත්සාහයක් දරනවා. අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට අනතුරක් වේද කියලා නිතරම සැලකිලින් ඉන්නා වගේ අනිත් අය ගැන කරුණාවෙන් ඉන්නේ. මෙන්න මේක මෛත්‍රී තියෙන කෙනාගේ ලක්ෂණය. අනිත් දේ තමයි මුදිතා ගුණය. අනිත් කෙනෙක් දිනු වෙනකොට සතුටු වෙනවා. දරුවෙක් දිනු වෙනකොට අම්මා තාත්තා සතුටුයි. අන්න ඒ වගේම මෛත්‍රිය තියෙන කෙනා අනිත් කෙනෙක් දිනු වෙනකොට ඒ කෙනාගේම තමන්ගේම දරුවෙක් දිනු වෙනා වගේ සතුටු වෙනවා. අනිත් ගුණය තමයි උපේක්ෂාව. මෙදහස් සිතක් ඇති කර ගැනීම. මෙන්න මේ තුනම සලකන්නේ පින්නතුනේ බ්‍රහ්ම විහාර කියලා. බ්‍රහ්ම ලෝකයේ සිටින බ්‍රහ්මයන් ජීවත් වෙන්නේ මෙන්න මේ කරුණු හතරත් එක්ක. four sublime states. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මනුස්ස ලෝකයේම බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමය. ඉතින් පින්නතුනේ මා මේ මූලික හැඳින්වීම කළේ අපේ ජීවිතවල අපි දිනෙන් දින සතුට ලබන්න කැමති නම් එක පැත්තකින් දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලින් අපි ඉදිරියට යන්නට ඕන. අනිත් පැත්තෙන් තමන්ගේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. මෙන්න මේක තමයි අපේ ජීවිතයේහි සාර්ථකත්වය කියලා කියන්නේ. අද අපේ ධර්ම දේශනා සඳහා මාතෘකාව වශයෙන් විශේෂයෙන්ම තෝරාගෙන තියෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේන වේර කියන සූත්‍රය. වේර කියලා පාලියෙන් කියන්නේ සිංහලෙන් කියන්නේ වෛරය කියන එක. hatred, anger කියන එක. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ සඳහන් කරනවා කාරණා පහක් ඇති විට වෛරය හා බය ඇති කරනවා. අන්න ඒ නිසාම මේ වෛරය හා බිය ඇති කරන මේ කාරණා පහෙන් දුරු නොවුනොතින් ඒ පහ අත්තර නොගත්තොත් ඒ තැනැත්තා දුස්සීල කෙනෙක්, ඒ තැනැත්තා නිරේගාමී වෙනවා කියලා. ඊළඟට දේශනා කරනවා යම් කිසි කෙනෙක් මෙන්න මේ කරුණු පහෙන් ඈත් වෙනවා නම් ඒ කෙනාගෙන් සමාජයට බිය සහ වෛරය ඇති කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි තැනැත්තා සීලවන්ත කෙනෙක්, ඒ තැනැත්තා සුගතිගාමී වෙන කෙනෙක් කියලා. දිනක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ
අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කළා, ගෞරව කළා. ඒකත් පස්සකින් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනාථපිණ්ඩික සිටුතුමාට, සිටුතුමනි, කාරණා පහක් යම්කිසි කෙනෙක් අත් නොහරිනවා නම් ඒ තැනැත්තා නිසා සමාජයට බිය සහ වෛරය ඇති වෙනවා මේ කාරණා පහෙන්. ඒ තැනැත්තා නිසා සමාජයට බිය වෛරය හට ගන්නව විතරක් නෙවෙයි. සමාජයත් නිසාත් මෙයාටත් බිය සහ වෛරය හට ගන්නවා. මොනවද මේ කාරණා පහ? මොනවද බිය සහ වෛරය ඇති වෙන හේතු වෙන කාරණා? මේකම පංච බය වේර සූත්‍රයේත් මේකම සඳහන් කරනවා. මොනවද? බිය සහ වෛරය ඇති වෙන්න සමාජගත වෙන්න හේතු වෙන කාරණා මොනවද? ඒ තමයි පංචශීලයේ කඩවීම. යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම්, සොරකම් කරනවා නම්, කාමයේ වර්ධව හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, මත් ද්‍රව්‍ය භාවිතා කරනවා නම් ඒ තැනැත්තා නිසා සමාජයට බිය සහ වෛරය හට ගන්නවා. මේ තැනැත්තාගේ මේ දුස්සීල බව නිසා. අනිත් පැත්තට මේ තැනැත්තා මරණයෙන් පස්සේ නිරයගාමී වෙනවා කියලා දේශනා කළා. බලන්න පින්තුණි, යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් ඒ තැනැත්තාගේ ජීවිතයෙන් අන් අයට නිතර බියක් ඇති වෙන්නේ. නිතර සැකයක් ඇති වෙන්නේ. නිතර වෛරයක් හටගන්නේ. යම් කෙනෙක් සොරකම් කරනවා නම්, යම් කෙනෙක් සොරකම් කරන බව අපි දන්නවනම් බලන්න ගෙදරකට ආවම කොච්චර බයෙන් දින්නේ නේ? වඩුවක් මුට්ටුවක් තියෙන බයනේ නේ? කොයි මොහොතේ උත්සාහයද කියලා බයයි. ඉතින් යම් කෙනෙක් හොරකම් කරන්නේ නැහැ කියලා දන්නවනම් කොච්චර සතුටක්ද නේ? දැන් මෙතෙන්ට ආපු ඔබ හැම දිනෙකම පංචශීලයේ රකින අයනේ. දැන් මේ අය දෙනවා කියලා ඔබ ගෙදර බඩු මුට්ටු එහෙම හංගලා යතුරු දාලා එහෙම නැහැ. ඔබ කවුරුත් දන්නවා මේ හැම කෙනෙක්ම පංචශීලයේ රකින අය කියලා. නිසා කාගෙන්වත් බයක් නැහැ. අනිත් කාරණේ තමයි කාමයේ වර්ධව හැසිරීම. වැරදි කාම සේවනයෙන් කෙනෙක් යෙදෙන්නේ නැහැ කියලා දන්නවනම් අපිට ඊටාම සමීපව ආශ්‍රය කරන්න පුළුවන් බයක් නැහැ. අපේ ගෙදර කෙනෙක් ඒ ගෙදරට ඕනලාක නවත්තලා යන්න පුළුවන්. පින්තුනි, සමාජයේ ලොකු සුරක්ෂිත භාවයක් මේත් එක්ක ඇති වෙනවා. කෙනෙක් බොරු කියන්නේ නැහැ කියලා අපි දන්නවනම් ඒ කෙනාගේ පිළිබඳවත් අපට ලොකු ගෞරවයක් හටගන්නේ. කෙනෙක් මත්පැන් පානය කරන්නේ නැහැ කියලා අපි හරියටම දන්නවනම් ඒ කෙනාගෙන සමාජයට නිවසකට ලොකු රැකවරණයක්, ලොකු නිර්භයතාවයක් ලැබෙනවා. මේ කරුණු පහම නැති වුණත් පින්තුනි, අඩුම ගානේ බලන්න එක කාරණයකින් හරි ඔබ ජීවිත කාලය පුරාම හරි වෙන් වුණොතින් ඔබ සොරකමින් සම්පූර්ණ වෙන් වෙච්ච කෙනෙක් නම් ඒ එක කාරණය ගැන හරි ඔබට හිතනකොට ඔබ ගැන ලොකු සතුටක් ඇති වෙනවා. අනේ මම මේ කාරණය කොහොමදවත් කළේ නෑ නේද කියලා. කාරණා දෙකක් කරනවා නම් බලන්න. ඔබ කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ කියන එක ඔබට විශ්වාසවන්ත නම් ඒ අනිත් අයත් හරියටම දන්නවනම් මෙන්න මේ ශික්ෂාපද දෙකම ගත්තත් පිනතුනි, මේ දෙකෙන් උනත් ඔබ ගැන අනිත් අය කොයිතරම්නම් විශ්වසනීයත්වයකටපත් වෙනවද? ඊ අතරේ බොරු කියන්නේ නැහැ කියලා දන්නවනම්. දැන් මේ පහෙන් සමහරට අපට හිතෙන්නේ බොරු කියන එක සාමාන්‍ය දෙයක්, අනිත් ඒවා නම් කරන හොඳ නැහැ, බොරුවක් නම් ඉතින් කිව්වට කමක් නැහැ කියලා අපට හිතෙනෝනේ. නමුත් පින්වතුනි, බුදු බව පතන බෝසත්තුතුමන් පළමුවෙන්ම රකින්න අදිස්ථාන කරගන්න ශික්ෂාපදය තමයි බොරු කීම වැළකීම. ඒකන් ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තිනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියන් කියලා දේශනා කළා. එකම දහමක් කෙනෙක් ඉක්මවනවා නම් ඔහුට නොකරන්න බැරි පාපයක් නැහැ කියලා. ඒ මොකද්ද? ඒ තමයි බොරු කීම කියන එක. නැත්නම් මේක අපේ බෝසත්ණන් වහන්සේ පාරමිතා පුරන කාලේ සමහර ශික්ෂාපද කඩ වෙලා තියෙනවා. බරපතල ශික්ෂාපද කඩ වෙලා තියෙනවා. හැබැයි කඩ වුණත් බොරු කියලා නෑ, බොරු කියලා එක සංගවල නෑ. මගේ අතින් මේක වුණා කියලා ආයත සංවරේ පිහිටලා නැවත නිකන් නෙවෙයි ධානය ලබාගෙන නැවත අහසින් ගිහපු අවස්ථා තියෙනවා. වරද පිළිගන්න තියෙනවා. මගේ අතින් මේක වුණා, මම පිළිගන්නවා. නමුත් මගේ අතින් ඉදිරියට මේක වෙන්නේ නැහැ කියලා. මේක පිනතුන් ලොකු ගුණයක්. ඒ නිසා මෙන්න මේ පහ යම්කිසි සමාජයක කෙනෙක් ආරක්ෂා කරනවා නම් පින්නතුනි, ඒ තැනැත්තා නිසා සමාජයට බිය සහ වෛරය හටගන්නේ.
ඒ කෙනා සමාජයට අභේදානය දෙන කෙනෙක් බවට පත් වෙනවා. අනිත් කාරණය තමයි මේ පුද්ගලයන් නිසා සමාජයට බියක් ඇති නොවනවා වගේ සමාජය නිසා ආරක්ෂක අංශින්දා නීතිය නිසා උසාවි අධිකරණය නිසා මේ තැනට බයක් හටගන්නෙත් නැහැ. මේකට කියනවා විසරද බව කියලා. ඕනෑම පිරිසක් ඉදිරියේදී Tamanට නිර්භයව පෙනී සිටින්න පුළුවන්. Tamanගෙන් මේ වැරදි සිදුුනේ නැහැ කියලා Taman දන්නවා. Tamanට ලොකු සාතිකයක් තියෙනවා. මේක පින්නතුනේ කෙනෙකුට පසුතැවිල්ලක් නැතුව ජීවිතය ගත කරන්න තියෙන ප්‍රධානතම කාරණය. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල පින්නතුනේ මේ ජීවිත කාලය තුල මානසංශ දැක ගන්න පුළුවන්. ඒකට කියනවා සාන්දෘෂ්ටිකයි අකාලිකයි කියලා. Taman මේ කරුණ වලින් වැළකීලා ඉන්නවා නම් Tamanට මේ ජීවිත කාලයම ලොකු සැහැල්ලුවක් ඇති වෙනවා. බොරු කියන්නේ නැහැ කියන එක Taman හරියට දන්නවනම්, කේලමක් කියන්නේ නැහැ කියන එක තමා දන්නවනම් Tamanට පින්නතුනේ එච්චර අමාරුවක් නැහැ ජීවත් වෙන සමාජේ. දැන් බොරුවක් කිව්වොත් හරි බයයි. ඇයි ඒ? ඒ බොරුව හැමතැනම එකම විදිහට කියන්න ඕන. වැරදුනොත් අහු වෙනවා. ඇත්ත කියනවා නම් කියපු ඇත්ත මතක තියාගන්න ඕනේ නැහැ. ඇත්තමනේ කතා කරන්නේ. නමුත් බොරුවක් කිව්වොත් ඒ බොරුව ඒ විදිහටම මතක තියාගන්න ඕන අනිත් තැනදීත් ඒ විදිහටම කියන්න. ඔව් නැත්තම් තව බොරු කියලා එක වහන්නත් වෙනවා නැත්තම් බොරුව එළි වෙනවා. ඒ නිසා ඇත්ත කතා කරාම පින්නතුනේ කොයිතරම් Tamanට හිතට සහනයක්ද? අනිත් පැත්තෙන් Taman කියලා නොකියන කෙනෙක් නම් අනිත් අය බිඳවන දෙයක් තමා නොකියන කෙනෙක් නම් Tamanට කිසි ගැටලුවක් නැහැ. ඕන වෙලාවෙක Taman කියපු දෙයක් එළි වුණාට ගැටලුවක් නැහැ. තවත් කෙනෙක් එක කතා කරනකොට ඇතැම් විට ඊට අදාළ කෙනා වෙනත් කාමරයක ඉන්න උනත් පුළුවන්. Taman නිතරම බලන්න. ඔබ වෙනත් කෙනෙක් ගැන කතා කරනකොට ඒ කෙනා බැරි වෙලාවත් නොපෙනෙන තැන කහගෙන හිටියොත් ඔබ ගැන එයාට අප්‍රසාදයක් නොවන විදිහට ඔබ කතා කරන්න. කෙනෙක්ගේ වරදක් කතා කරත් කමන්නේ. හැබැයි ඔබ කතා කරන්නේ මෛත්‍රිය පිහිටලා. අනේ මේ තැනත්තා මේ වරද කළානේ. මේක නොකර හිටියනම් මේ අපහාසය නින්දාව වෙන්නේ නැහනේ. ඒ විදිහට කතා කරනකොට ඒ තැනත්තා අහගෙන හිටියත් ඔබත් එක්ක අමනාප වෙන්නේ නැහැ. පින්නුතුනි මෙන්න මේ වචනේ තියෙන නිවැරදි බව සත්‍යතාවය තමන්ගේ ජීවිතේ ලොකු ශක්තියක් වෙනවා. මේ නිසයි බුදුදහම කියන්නේ සිල්වන්ත බව නිසා එකාතකින් තමන් එකට ජීවත් වෙන බුදුදහමේ කියන එකට සබ්‍රක්‍මචාරයෙන් කියලා. එකට ගුණවත් බව ගුණවත්කම් සිල්වත්කම් පුරණයට කියනවා සබ්‍රක්‍මචාරයෙන් කියලා. ඒ සබ්‍රක්‍මචාරයෙන්ගේ හිත දිනා ගන්න කැමති නම් සිල්වන්ත වෙන්න කියලා. විශේෂයෙන්ම දුරකථනය පාවිච්චි කිරීමේදී උනත් වර්තමානයේ අපට හුඟා සැලකිලිමත් වෙන්න වෙනවා. කෙනෙක් ඔබට කතා කරනවා නම් ඒ දුරකථන පණිවිඩය කතා කරන කෙනා හිතන් ඉන්නේ ඔබ විතරක් අහන් ඉන්නවා කියලා. ඒක වෙනත් කෙනෙකුට ඇහෙන්න සලස්සනවා නම් ඔබ යාට කියන්න ඕන මං ස්පීකර් දානවා කියලා. ඔබ කියලා තමයි දාන්න ඕන. ඔබ ඒක රෙකෝඩ් කරනවා නම් ඔබ යාට කියන්න ඕන මම මේක රෙකෝඩ් කරනවා කියලා. අන්න ඒක තමයි අපේ භාෂාවේ තියෙන ඉහළ තත්ත්වය කියලා කියන්නේ. පින්නතුනි අබේරාජ කුමාර කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය තමයි බුදුදහමේ භාෂාව ගැන කියන ඉහළම සූත්‍රය. බුදුදහමේ ලැන්ග්වේජ් ෆිලොසොෆි කියලා වෙනම එකක් තියෙනවා. බුදුදහම තරම් එච්චරට භාෂාව විග්‍රහ කරපු දහමක් ලෝකේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා යම් කිසි කෙනෙක් දෙයක් කතා කරනවා නම් ඒක සත්‍ය වෙන්න ඕන. ඒ වගේම ඒක අර්ථවත් වෙන්න ඕන. ඒක ප්‍රිය වෙන්න ඕන. ඒ වගේම සුදුසු කල්ලි වෙන්නත් ඕන. මොකද තියෙන ලක්ෂණ ඒක සත්‍ය දෙයක් වෙන්න ඕන. අර්ථවත් දෙයක් වෙන්න ඕන. ප්‍රිය වෙන්නටත් ඕන. හැබැයි ඒ තුනම තිබ්බත් වැඩක් නැහැ. සුදුසු කල්ලි කියන්න ඕන. නොසුදුසු තැන ඇත්තක් උනත් කියන්න හොඳ නැහැ. සමහර අය කියනෝනේ ඇත්ත කියනත් බිම වාඩි වෙන්නත් බය වෙන්න ඕනේ නැහැ කියලා. දන්නේ ඔක්කොම කියලා දානෝනේ. නැති ප්‍රශ්න ඇති වෙනවා ඊට පස්සේ. පින්නතුනි අදාළ තැනදී කාලඤ්ඤෝ කියලා බුදුදහමේ කියන්නේ සුදුසු කල්ලි එක කියන්නට ඕන. ඒ වගේම තවත් කාරණයක් බුදුහාම දේශනා කරනවා. යමක් සත්‍ය නම් යමක් අර්ථවත් නම් ඒක අප්‍රිය වුණත් කිව්වට කමක් නැහැ. හැබැයි හැම තැනම නෙවෙයි සුදුසු තැනදී කාලය බලලා. බුදුදහමේ හැම වෙලාවෙම අප්‍රිය දේ කියන්න එපා කියලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ වරක් අබේරාජ කුමාරයා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ හැම වෙලාවෙම ප්‍රිය වචනද කතා කරන්නේ කියලා.
මේක ඔබතෝ කොටික ප්‍රශ්නයක් දෙපැත්තකින් බුදුහාමුදුරු හිර කර නැහුවේ. ඇයි ඒ? ඔව් නිගණ්ඨනාථ පුත්ත උගන්න ලෙව්වේ මේක අහන්න. බුදුහාමුදුරු කිව්වොත් මං හැම වෙලාවෙම ප්‍රිය වචන කතා කරනවා කියලා. ඔහු අහන්න ආවේ. එහෙනම් දේවදත්ත හාමුදුරුවෝ නිරේ යනවා කියලා කිව්වා. ඒකට පිළියම් නැහැ කියලා බුදුහාමුදුරුවෝගේ හිත රිදෙන දෙයක් කිව්ව නේද කියලා ප්‍රතිප්‍රශ්න අහන බුදුහාමුදුරුවෝ හිර කරනවා. බුදුහාමුදුරුවෝ ප්‍රිය වචන කතා කරන්නේ නැහැ කියලා කිව්වනම් ඔහු ප්‍රශ්නයක් කරනවා. එහෙනම් බුදුහාමුදුරුවෝයි අනිත් අය අතර වෙනසක් නැහැ නේද කියලා. පින්නතුනි මෙන්න මේක තමයි බුදුහාමුදුරන්ගේ ලක්ෂණය. බුදුහාමුදුරුවෝගෙන් අහනවා මේ ශ්‍රාවක අබේ රාජකුමාරය අහනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ හැම වෙලාවෙම ප්‍රිය වචනද කතා කරන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා ඒක එහෙම කියන්න බෑ කියලා. ඒකට ඔව් නෑ කියලා උත්තර දෙන්න බෑ ඒකට. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සමහර තැනකදී මම ප්‍රිය වචන කතා කරනවා. සමහර තැනකදී ප්‍රිය නොවුනත් මම ඒක කියනවා කියලා. ලස්සන උදාහරණයකින්ම කියනවා. අබේ රාජකුමාරයා මේ ප්‍රශ්නේ අහන වෙලාවේදී තමන්ගේ දරුවත් අතේ වඩාගෙන හිටියේ. බුදුහාමුදුරුවෝ අහන ඔබේ දරුවා යම් කිසි දෙයක් කටේ උගුරේ හිර කරගත්තොත් ඔබ මොකද කරන්නේ කියලා. කියනවා ස්වාමීනි මං දරුවට රිදෙන්නේ නැති විදියට ඇඟිලි දෙක කටට දාලා බොහොම සියුම් විදියට ඒක එළියට ගන්නවා කියලා. බුදුහාමුදුරුවෝ අහනවා එහෙම ගන්න බැරි නම් මොකද කරන්නේ කියලා. එහෙම ගන්න බැරි නම් බුදුහාමුදුරනේ මං ඔළුව තද කරලා අල්ලගෙන ඇඟිලි දෙක ඇතුළට දාලා දරුවා අඬද්දි හරි මේක එළියට ගන්නවා කියලා. බුදුහාමුදුරුවෝ කියන මාත් ඒ වගේ. සමහර තැන්වලදී හොඳින් කියලා බලනවා. බැරි නම් මම සැරෙන් හරි කියනවා කියලා. මේක තමයි බුදුදහමේ භාෂාවේ ලක්ෂණය. ඉතින් පින්වත්නි අපි මේ කාරණා සඳහන් කළේ සිල්වත් බවත් එක්ක මෙන්න මේ කරුණු පහ විශේෂයෙන්ම බුදුදහමෙන් නිතරම අවධාරණය කළ තියෙනවා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී බුදුහාඳුරන්ගේ සරලතා ඥානයත් එක්කම උන්වහන්සේට විශේෂ ඥානයන් ලැබුණා. ඒවට අපි කියනවා divine energies කියලා, psychic energy කියලා. එයින් එකක් තමයි චුතූපපාත ඥානය කියලා. සත්වයන් එක භවයකින් චුත වෙලා නැවත භවයක උපදින ආකාරය බුදුහාඳුර ලස්සනට දැක්කා. අන්නේ දැකපු වෙලාවේ බුදුහාඳුරන්ට ලෝක සත්‍යය ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. සංවේගයක් ඇති වුණා. ඇයි ඒ? මරණයට පත් වෙන අයගෙන් බොහෝ දෙනෙක් කොහෙද ඉපදෙන්නේ? ඉපදෙන්නේ මනුෂ්‍යාත්ම භවයෙන් පල්ලෙහා සතර අපායේ දුගතිගාමී තැන්වල. සතර අපායේ ධර්මයේ සඳහන් කරන්නේ මේ සසර සැටි සරණ තාස්වයට හරියට තමන්ගේ මහගෙදර තමන්ගේ නිවස වගේ කියලා. ඇයි අපි වැඩිපුර ඉන්නේ ගෙදර නේනේ? අපේ ගෙදර වගේ තමයි සතර අපායේ. මෙහි අපි පොඩි විසිට් එකකටම ඇවිල්ලා තියෙන්නේ. අපි ආයේ එහෙ යන්න බලන් තමයි ඉන්නේ. වැඩිපුර කර්ම කරන්නේ මේ පැත්තට. නමුත් අපට සද්ධර්මයක් මුණ ගැහුනොත් අපි දැනගන්නවා මෙන්න මේ සුගතිය නැවත පහළට නොයන විදියට මේක ස්ථාවර කරගන්න. පින්නතුනි ලෝකයේ දවසකට ලක්ෂ 2ක් අලුතෙන් මිනිස්යන් ඉපදෙනවා. මිනිස්සු ලක්ෂ 2ක් ඉපදෙනවා දවසකට. කොච්චර පිරිසක් දවසට මිය යනවද මනුස්ස ලෝකේ? ලක්ෂයකට වඩා පිරිසක් මිය යනවා. පින්නතුනි මේ ලක්ෂයක් මිය යනවා කියලා කියන්නේ අපි හුස්මක් අරගෙන හුස්ම පහළට දානකොට ලෝකේ 4 දෙනෙක් හෝ ඊටත් වඩා තව එක්කෙනෙක් 5 දෙනෙක් හෝ මිය යනවා. අපි හුස්මක් අරගෙන හුස්මක් පහළ දානකොට මිනිස්සු විතරක් මේ ලෝකේ ඉන්න මිනිස්සු විතරක් 4 දෙනෙක් හෝ නැත්නම් 5 දෙනෙක් මිය යනවා. ඒ මරණයට පත් වෙන අයගෙන් වැඩි දින කොහෙද යන්නේ? සතර අපායනොත් වැඩිපුරම යන්නේ පිනතුනේ പ്രേත ලෝකෙට. ඇයි ඒ പ്രേත ලෝකෙට යන්නේ? പ്രേත ලෝකෙට යන ප්‍රධාන හේතුව තමයි ලෝභය. දැඩි ලෝභය. ද්වේෂයෙන් නිරයට යන්නේ. ලෝභයෙන් പ്രേත ලෝකෙට යන්නේ. එතකොට මොහොකට ආසා කළද මිනිස්සු പ്രേත ලෝකෙට යන්නේ? අනිත්‍යගේ දේපලට ආසා කළද? නැහැ පිනතුනේ. ඒ പ്രേත ලෝකයට යන බොහෝ දෙනෙක් යන්නේ ඒ තැනැත්තාම හරි හම්බ කරපු නැත්තම් පාරම්පරිකව ලැබිච්ච ධනයට නැත්තම් තමන්ගේ දරුවන්ට ආසා කළා තමයි මේ പ്രേත ලෝකයට යන්නේ. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ හොඳටම අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන උන්වහන්සේ ප්‍රධාන වශයෙන්ම කරේ
ලෝභය අඩු වෙන විදියට මිනිස්යන්ට උපදෙස් දුන්නා. ඒ සඳහා තමයි පළවෙනි පින්කම හැටියට දානම් භික්ඛවේ සප්පුරුෂ පඤ්ඤත්තං පණ්ඩිත පඤ්ඤත්තං කියලා දේශනා කළේ. දානය බුද්ධ ආදී සත්පුරුෂයන් විසින් පණ්ඩිතයන් විසින් අගය කරන වර්ණනා කරන දෙයක් කියලා දේශනා කළා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි රහතන් වහන්සේලා හැමදාම උදෑසන අවදි වෙලා පාත්‍රෙත් අරගෙන පිණ්ඩපාත යනවා. කොහටද පිණ්ඩපාත යන්නේ? මහා කාශ්‍යප හඳුර පිණ්ඩපාත යන්නේ ඊටාම දුප්පත් අය ඉන්න වීදිවල තමයි යන්නේ. මහා කාශ්‍යප හඳුරන්නේ කිව්වේ දුප්පතුන්ගේ හාමුදුරුවෝ කියලා. මරණාසන්න වෙච්ච අය නැත්තම් නිරයගාමී වෙන්න ඉන්න අය, දුගතිගාමී වෙන්න ඉන්න අය හොයාගෙන මහා කාශ්‍යප හඳුර පිණ්ඩපාත යනවා. ඇතැම් විට ඒ බෙදෙන එක බත් හැඳ නිසා ඒ බොහෝ අය සුගතිගාමී වෙනවා. බුදුරජාණන් වහන්සේත් පින්තුනි මේ වගේ ඊටාම කරුණාවෙන් ලෝකෙට කටයුතු කළා. ඉතින් පළවෙනි දේ තමයි මේ ලෝභකම අපි අඩු කරගන්නට ඕන. පිටට දන් දෙන්න බැරි වුණත් අඩු ගානේ තමන්ගේ ස්වාමි භාර්යාවන් දරුවන් අතරින් තමන් මේක පරිහරණය කරන්නට ඕන. බුදුහාමුදුරේ දේශනා කළා පළවෙනි දේ තමයි තමන්ට ධනයක් තියෙනවා නම් අත්තානං සුඛේති පේනේති. මුලින් තමන් තෘප්තිමත් වෙන්නට ඕන එක. ඊළඟට මාතා පිතුන්නම් සුඛේති පේනේති. තමන්ගේ අම්මා තාත්තා තියෙනවා නම් අම්මා තාත්තා සතුටු කරන්නට ඕන. පුත දහරානම් සුඛේති පේනේති. දූ දරුවන් ස්වාමි භාර්යාවන් සතුටු කරවන්නට ඕන. යම්කිසි කෙනෙක් උපයන ධනෙන් මෙන්න මේ ප්‍රයෝජන ගන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඒ තැනැත්තාගේ මරණය සිඟන්නේගේ මරණයක් වගේ කියලා. හිඟන ජීවිතයක් කියලා. එතකොට තමන්ගේ දේ තමන් පරිහරණය කරන්නට ඕන. දත්වාච බුද්ධවාච යථානුභාවං අනින්දිතෝ සග්ග මුපේතිඨානං කියලා සඳහන් කරනවා. තමන් තියෙන දේ තමනුත් පරිහරණය කරන්නට ඕන. අනිත් අයටත් දෙන්නටත් ඕන හැකි ප්‍රමාණය. ඊළඟ කාරණය තමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ධනය අනිත් අයට පරිත්‍යාග කරන වගේම සමහර අය වැඩිපුරමත් තමන්ගේ ආදායමට වැඩිපුර වියදම් කරනවා. ඒකත් බුදුදහමේ අගය කරන්නේ නැහැ. බුදුහාමුදුරේක උපමාවකින් දක්වන්නේ හරියට දිවුල් ගහේ දිවුල් කනවා වගේ වැඩක් කියලා. දිවුල් කඩනවා සමහර අය ගහ හොල්ලලා. දිවුල් කියලා කියන්නේ ජෝල් කියලා අපි කියන්නේ නේ. දිවුල් කඩනකොට කඩන්න ඕන කෙක්කකින් අදාළ ගෙඩි විතරයි කඩන්න ඕන. ගහ හොල්ලලා කඩන්න ගියොත් ලොකු පැහිච්ච ගෙඩි විතරක් නෙවෙයි වැඩිපුර වැටෙන්නේ පොඩි ගැට. සමහර අය ධනෙ උපයනවා. ධනෙ උපයලා හරියට අර දිවුල් ගහ හොල්ලලා දිවුල් කැඩුවා වගේ දිවුල් ගහ හොල්ලනවා. අර නාස්ති කළා තමන්ගේ ජීවිතේ નિසරු කරගන්නවා. තමන්ගේ ජීවිතය ඇතැම් විට නිසි ප්‍රයෝජන ගන්නෙ නෑ තමන්ගේ ධනෙ නාස්ති කරගෙන. ඒ නිසා මෙන්න මේ දෙකම අන්ත. එක පැත්තකින් දැඩිපුරම තියාගන්න එකත් අන්තයක්. අනිත් පැත්තෙන් තියෙන දේ ඔක්කොම නාස්ති කිරීමත් අන්තයක්. මෙන්න මේ දෙකම නැතුව තමාගේ ආදායමට සරිලන වියදම. මේකට බුදුදහමේ කියන්නේ සමජීවිකතා කියලා, බැලන්ස් ලයිව්ලිහුඩ් කියලා. මෙන්න මේකත් අවශ්‍ය වෙනවා. ඊළඟ කාරණය තමයි පිනතුනේ අපි මේ කතා කරන සිල්වන්ත භාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් තමා සීලයක් ආරක්ෂා කරනවා නම් අන්නේ රකින්න සීලය ගැන තමන්ට ලොකු අභිමානයක්. අන්නේ තමන් රැකපු සිල්පද ගැන සිහිපත් කරනවා නම් ඒ සිහිපත් කිරීම සලකන්නේ සීලානුසති භාවනාවක් කියලා. මේක නිකන් දෙයක් නෙවෙයි පිනතුනේ. තමා දෙන දානයන් ගැන තමා නිතර හිතන්න. මේක භාවනාවක්. ඒකට කියන්නේ ත්‍යාගානුසතිය කියලා. ඔබ අම්මට තාත්තට සැලකුවා නම්, ඔබ පූජනීය උතුමන්ට දන් දුන්නා නම්, අසරණ දරුවන්ට වැඩිහිටියට සැලකුවා නම්, මේ සැලකපු දේවල් ගැන නිතර හිතන්න. මගේ දෑතින් මං අම්මට සැලකුවා, අසරණ ළමයින්ට පොත්පත් අරන් දුන්නා, ලෙඩ වෙච්ච අයට මම ලේ දන් දීලා තියෙනවා, බෙහෙත් තරම් දීලා තියෙනවා, වයසක නෑදෑයන්ට මං උදව් කරලා තියෙනවා, ගයක් හදන්න උදව් කරලා තියෙනවා. මේ තමා කරපු දේවල් නිතර නිතරම හිතන්න. එහෙම හිතනකොට තමන්ගේ මේ කුසලයේ ශක්තිමත් වෙනවා. ප්‍රබල වෙනවා මේක. අපි ඇතැම්මට මේ කුසල දේවල් එච්චර හිතන්නේ නැහැ. මොන හරි අඩුපාඩුවක් වුණා නම් ඒක හිතේ තියෙනව නේද? ඒක තමයි අපට ඇතැම්මට භාවනාවක් වෙන්නේ. පින්නතුනේ අඩුපාඩුවේ වැඩිපුර හිතුවොත් ඒකෙන් අකුසලයේ වැඩි වෙනවා. තමන් කරපු හොඳ දෙයක් කුසලයක් වැඩිපුර හිතුවොත්
ඒකෙන් තමන්ගේ කුසලයක් ප්‍රබල වෙනවා. ඒ නිසයි බුදුදහමෙන් සඳහන් කරන්නේ තමා දක්ෂ වෙන්නට ඕන තමන්ගේ සිතවිලි පාලනය කරගන්නට. උපාය දන්න කෙනා අපායෙන් බේරේ කියන්නේ මේකයි. අඩුපාඩුවක් වෙලා තිබුණත් ඒක දිගින් දිගටම හිතන්නේ ඊට වඩා තමන්ගෙන් වෙච්ච හොඳ දේවල් ගැන තමන් හිතනවා. පංචශීලයේම උනත් සමහර කෙනෙකුට පහම ආරක්ෂා කරගන්න බැරි වුණා වෙන්න පුළුවන්. එකක් දෙකක් අඩු වුණා වෙන්න පුළුවන්. කමක් නැහැ. තමන් හිතන්න තමන් මේ සිල්පදේ මම මෙච්චර කාලයක් හොඳට ආරක්ෂා කළා. තමන්ගෙන් කඩ වෙච්ච 4ක්ම කඩ වුණා වෙන්න පුළුවන් කමක් නැහැ. තමන් හිතන්න මම මේක ශික්ෂාපදේ මං වා කළා ආරක්ෂා කළා. එහෙම හිතලා තමන් හෙට දවස වෙනට දැනට තමන්ගේ අතින් කඩ වෙන එකක් හෙට දවසේදී ආරක්ෂා කරගන්න බලන්න. එතකොට දිනෙන් දින තමයි ඉදිරියට යනවා. තමන්ට පින්නතුනේ කොච්චර අඩුපාඩුකම් තිබුණත් තමා දුගතිගාමි වෙන්නේ ඊට පස්සේ. අනිවාර්යයෙන්ම දුගතිගාමි වෙන්නේ අපේ අතින් ආනන්තර කර්ම සිදුවලා තිබුණොත්. මව මැරීම, පියා මැරීම මේ ආදී කාරණා පහෙන් එකක් සිද්ධ වුණොත් තමයි අනිවාර්යයෙන්ම දුගතිගාමි වෙන්නේ. එහෙම නැත්තම් පින්නතුනේ වැඩි දෙයක් තබා අඟුලිමාල වගේ කෙනෙක්වත් දුගතිගාමි වුණේ නැහැ. හරියට ධර්මය අපට ලැබුණොත් අපි දක්ෂ වෙනවා ඒ කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජය ගන්න. අන්නේ නිසා කියන්නේ යම් කෙනෙක් යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති සෝයිමං ලෝකං පබහසේති අබ්බහමුත්තෝ චන්දිමා කියලා. යම් කෙනෙකුගේ අකුසලයක් වුණත් ඊට වඩා ප්‍රබල කුසල කරෝතින් අර අකුසල යටපත් කරන්න පුළුවන්. එතකොට අර වලා කුලෙන් නික්මිලා එන්න පුන්සඳ වගේ එයා ලෝකයේ තුල බබළුනවා කියලා. ඒ නිසා පින්නතුනේ අඩුපාඩු නොවෙච්ච අය මේ ලෝකේ හොයාගන්න බෑ. බෝසත් උතුමන් ගෙනොත් බෝසත් දම් පුරන කාලේ අඩුපාඩුකම් වෙලා තියෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන මේ සද්ධර්මයේ තුල අපි රැකපු ගුණධම් ගැන නිතර හිතන්න. තමා කරපු පින්කම් ගැන නිතර හිතලා ඒකෙන් තමන්ගේ කුසලයේ ශක්තිමත් කරගන්න. තමන්ට පසුතැවීමට හේතු වන දේවල් දිගින් දිගටම හිතන්නට එපා. ඒක තමයි තමන්ට මේ අකුසලයේ ජය ගන්න තියෙන ක්‍රමය. පින්වතුනි බුදුහාඳුර දේශනා කරනවා විශේෂයෙන්ම මේ පංචශීලයේ ආරක්ෂා කිරීම පුඤ්ඤාභිසන්ද කියලා සූත්‍රයක් තියෙනවා. මේ පුඤ්ඤාභිසන්ද සූත්‍රය දේශනා කරනවා අනිවාර්යයෙන්ම සුගතිගාමී වීමට හේතු වන කාරණා 8ක් ගැන. දැන් අපි බොහෝ දෙනෙක්ගෙන් අහනවා ඔබ මිය ගියාට පස්සේ සුගතිගාමී වෙනවද කියලා. සමහර කෙනෙකුට හරියට කියාගන්න බෑ මේක. සමහර කෙනෙක් කියනවා මම සුගතිගාමී වෙනවා කියලා කියනවා. එහෙම කිව්වත් ඇහුවොත් මොන පින්කමෙන්ද ඔබ සුගතිගාමී වෙන්නේ කියලා ඇහුවොත් එහෙම පැහැදිලිව සමහර කෙනෙකුට කියාගන්න බෑ. ඇතැම්මිට කියයි මම කටින පින්කමක් කරලා තියෙනවා. මම සාංගික දානයක් දීලා තියෙනවා. මම අම්මට තාත්තට සලකලා තියෙනවා. ඒවත් පින්කම් තමයි. නමුත් ඒව ඍජුවම සුගතිගාමී වෙන දේ කියලා පින්වතුනි සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් ඍජුවම ඒකාන්ත වශයෙන් සුගතිගාමී වීමට හේතු වන කරුණු 8ක් බුදුහාමුදුරෝ දේශනා කළා. පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ. ඒ මොනවද? මහා පුණ්‍ය ගංගා 8ක් ගැන දේශනා කළා. ඒ මොනවද? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් හදවතින්ම සරණ ගියා නම් තමා සුගතිගාමී වෙනවා කියන එකට සහතිකයක් මේක. කොහොමද බුදුන් දහම් සංඝුන් සරණ ගියා කියලා තමන් බලාගන්නේ? දවසට තමන් බලන්න තමන්ට කොච්චර වාර ගාණක් බුදුහාමුදුරෝ ධර්මයේ සංඝ රත්නය මතක් වෙනවද කියලා. මෙන්න මේක තමයි තමන් හරියට තෙරුවන් සරණ ගිහිලාද කියලා තමන්ට බලා ගන්න තියෙන සයින් එක සලකුණ. තමන් නිකන් ඉන්නකොට බලන්න තමන්ට වැඩිපුර මතක් වෙන දවසට මොනවද ගැනද කියලා. දරුවා ගැනද, ගෙදර ගැනද, ලංකාවේ තියෙන ඉඩම ගැනද, අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිතුමා ගැනද, පෙරදිච්ච ජනාධිපති අපේක්ෂක ගැනද මේ වගේ කාරණා තමන් බලන්න තමන්ට වැඩිපුරම මතක් වෙන්නේ මොනවද කියලා. මෙන්න මේකෙන් තමන්ට තීරණය කරන්න පුළුවන් තමන් ඇත්තටම ශ්‍රද්ධාවට පැමිණිලාද කියලා. ඇයි ඒකට හේතුව? අපි යමක් සිහි කරනකොට පින්නතුනේ අපේ හිතේ සතුටක් ඇති වෙන්නට ඕන. අපි ඒ සිහි කරන පුද්ගලයාගේ ගුණයක් අපට මතක් වෙන්නට ඕන. දැන් බලන්න ඔබේ හොඳම යාළුවෙක් ඔබට ජීවිතේ හුඟක් උදව් කරපු අවංක යාළුවෙක් අවුරුදු ගානකට පස්සේ දුර බැහැරින් නම් එනවා කියලා ඔබ දැනගත්තොත් ඔබට කොයි වගේ සිතුවිල්ලද හටගන්නේ? හරිම සන්තෝෂයිනේ. හොඳ කෑම බීම උයලා ගෙදරත් ලස්සනට සකස් කරලා තෑගි බෝගත් යාට සෝදානම් කළා
හරිය සතුටෙන් එයා පිළිගන්නේ ඉන්නේ. ඇයි ඒකට හේතුව? ඒ තැනැත්තාගේ ගුණයන් වලට ඔබ කැමතියි. ඒ ගුණ ටික නිසා, ඒ අවංකකම නිසා ඔහුව පිළිගන්න ඔබ කැමතියි. ඒ පරිත්‍යාගශීලීත්වය නිසා. පින්නතුණිය අන්න එවැනි පුද්ගලයන් වගේ නෙවෙයි. ඊට වඩා දහස් ගණනින් ලක්ෂ ගණනින් ගුණ තිමිච්ච රත්නයන් තුනක් තමයි මේ බුද්ධ ධම්ම සංඝකින් තෙරුවන කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඒ අරහං ආදී නික්ලේශී බුදු ගුණ සිහිපත් කරනකොට, උන්වහන්සේගේ මෛත්‍රිය ප්‍රඥාව සිහිපත් කරනකොට අපේ හද මඩල බුදු කුටියක් බවට පත් වෙනවා. ඒ සද්ධර්මයේ ස්වාකාත ආදී ගුණ සිහිපත් කරනකොට අපේ හිතේ ශ්‍රද්ධාව උතුරා යනවා. සරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා කරපු කැපවීම, උන්වහන්සේලා සන්තකව තිමිච්ච සියලුම දේපල, ධනය, ඥාතීන් සියල්ලක් මත්හැරලා තම ජීවිතයේම සම්බුද්ධ ශාසනයෙන් කැප කරපු ඒ උදාාර චරිත ගැන හිතනකොට අපේ හදවතට කොච්චර සතුටක්ද? ඒ නිසා තමයි පින්වත්නි අපේ ශ්‍රද්ධාවන්තය තමන්ගේ නිවසේහි ගහක මලක්, ගෙඩියක්, කොළයක් හැදුනත් අනේ මේකෙන් බුද්ධ පූජාව තියන්න ඕන. මේන් ගෙඩියක් අපි හාමුදුරන්ට අරන් යන්න ඕන. ඇතැම් විට පිට රටක වෙන රටකට ගියොත් ඔබ හොඳම දෙයක් හම්බුනොත් ඔබ හිතනවා අනේ මේක හාමුදුරන්ට ගෙනියන්න ඕන කියලානේ. ඉතින් අර ඒ සිතුවිල්ල හටගන්නේ මෙන්න මේ හදවතේ තියෙන ශ්‍රද්ධාවත් එක්ක. මෙන්න මේක අපි දිනෙන් දින වැඩි කරගන්න ඕනේ පින්නතුනි. ඇයි එහෙම අපි කරන්න ඕන? අපේ ළඟ තියෙන ඕන ගුණ වලින් ප්‍රධානතම ලක්ෂණයක් තමයි පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා ලෝකේ තියෙන සියලුම ගුණ දහම් වල පදනම කළගුණ සැලකීමේ කියලා. උන්වහන්සේගේම වචන වලින් කියනවා නම් බුදුහාමුදුරෝ කියනවා කේවලා හේසා බික්කවේ සත්පුරුෂ භූමි යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. ලෝකේ යම් තාක් හොඳ ගුණ දහම් තියෙනවා නම් ඒ ගුණවල පදනම තමයි කළගුණ සැලකීම කියලා. කළගුණ සැලකන පළවෙනි සංඥාව තමයි, ලක්ෂණය තමයි තමන්ගේ අම්මට තාත්තට සැලකන ආකාරය. ඔබ සත්පුරුෂ කෙනෙක්ද කියලා ලෝකයා බලන්නේ හොඳට බලනවා අම්මා තාත්තට සලකපු කෙනෙක්ද කියලා බලනවා. ඔබ අම්මට තාත්තට සලකන්නේ නැති කෙනෙක් නම් ඔබ ලෝකේ කාට සැලකුවත් වැඩක් නැහැ. අම්මා තාත්තගේ කොයිතරම් අඩුපාඩුකම් තිබුණත් අපේ ගුණවත් දරුවන් නම් අපේ මූලික ලක්ෂණය තමයි ජීවත් වෙනකම් යට සලකන්නට ඕන. අන්තිම මොහොත දක්වාම කරන්න පුළුවන් උපරිම කැපවීම කරන්නට ඕන. ඒක පළවෙනි ලක්ෂණය. දෙවෙනි එක තමයි පින්නතුනි ධර්මය අහන පින්නතුන් හැටියට අපේ ළඟ කළගුණ සැලකීමේ ඊළඟ ලක්ෂණය තමයි අපි වෙනුවෙන් වැඩිපුරම කාලය කැප කරපු අයට අපි සලකන්නට ඕන. අපි වෙනුවෙන් වැඩිපුරම කාලයක් කැප කරලා තියෙන කවුරුන්ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ. සාරාංශ කල්පලක්ෂයක් අපි වෙනුවෙන් ඇස්සිස් මස්ලිය දන් දුන්නා. උන්වහන්සේ අවුරුදු 45යි ධර්ම දේශනා කළේ. අවුරුදු 2500කට අධික කාලයක් ඒ ධර්මයේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආවේ ස්වාමින් වහන්සේලා. ඔබ මේ අහන හැම දහම් පදයකම පිටුපස්සිනේ කවුද? ස්වාමින් වහන්සේලා, රහතන් වහන්සේලා, බුදුහාමුදුරුවෝ ඉන්නේ. ඒ නිසා මේ ධහම දැනගන්න අපට පින්නතුනි මේ බුද්ධ රත්නය ගැන, සංඝ රත්නය ගැන පුදුම විදිහේ ගෞරවයක් ඇති වෙන්නේ. අන්නේ ගෞරවය නිසාම තමයි ශ්‍රී ලංකාවේ රජ කරපු වලගම්බා රජතුමා රාජ නියෝගයක් නිකුත් කළා. හැම ගමකම තියෙන සියලුම ගල්ලෙන් කටහරම් කොටලා අගත අනගත චතුදිස සංඝස දිනේ කියලා මහා සංඝරත්නයට පූජා කරන්න කියලා රාජ නියෝගයක් නිකුත් කළා. යම් කිසි ගමක ඒ ගාම වැසියන් මේක නොකරනම් ඒ ගමින් බදු අය කළා. මේක කරපු අයට බදු වලින් රිලීස් කළා. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට පූජනීය ස්ථානවලට අනුග්‍රහ දක්වන අයට බදු වලින් රිලීස් කරලා තියෙන්නේ වළංගම්බා රජතුමා. මේක සුවිශේෂී කාරණයක්. ඇයි එහෙම කළේ පින්නතුනි? ඒකලේ ඒ රජවරු හඳුනාගත්තා මේ උතුම් දහම ලෝකයේ තුල බැබලෙන්නේ ස්වාමින් වහන්සේලා හිටියොත් උන්වහන්සේලාට උපරිම දායකත්වය දක්වන්න ඕන කියලා ඒ කෘතවේදීත්වය කළා. ඒ නිසා පින්නතුනි අපේ මේ අහන දහම තුලින් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයේදී යම් කිසි කෙනෙක් මෙන්න මේ තෙරුවන් සරණ ගියා නම් ඊළඟට යම් කිසි කෙනෙක් මෙන්න මේ පංචශීලය ආරක්ෂා කරනවා නම් ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකම් කිරීමෙන්, කාමයේ වර්ධව හැසිරීමෙන්, බොරු කීමෙන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මෙන්න මේ කරුණවට සලකන්නේ
meritorious streams කියලා. පුණ්‍ය ගංගා කියලා පිඟුල්පත් කියලා. මේ අටෙන් Taman ශක්තිමත් නම් තමන්ගේ කුසලයේ ඊටාම ප්‍රබලයි. මේ අටින් ශක්තිමත් වෙච්ච ප්‍රමාණයට තමා ජීවිතේ කොයිතරම් අනතුරකින් මිය ගියද ඒ තැනත්තා කිසිදාක දුගතිගාමී වෙන්නේ නැහැ. ඒ තැනත්තාගේ ජීවිතය ගැන සඳහන් කරනවා හරියට ගඟක් තියෙනවා නම් ඒ ගඟ පැත්තට නැමිච්ච ගහක් තියෙනවා නම් ඒ ගහ කොයි පැත්තෙන් කැපුණත් ගහ වැටෙන්නේ කොහටද? ගහ වැටෙන්නේ ගඟට. අන්න ඒ වගේ තමයි යම් කෙනෙක් මෙන්න මේ කරුණ වටෙන් යුක්තව ඉන්නවා නම් යම් කෙනෙක් බෞද්ධයෙක් නොවෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ තැනත්තා අඩුම වශයෙන් පංචශීලය රකින්නවා නම් පින්නතුනේ සුගතිගාමී වෙන බෞද්ධ වෙන්නම ඕනේ නැහැ. බෞද්ධ නොවන සුගතිගාමී වෙනවා. හැබැයි ඒ තැනත්තා මෙන්න මේ අවම වශයෙන් පංචශීලයවත් ආරක්ෂා කරන්නට ඕනේ. අන්නේ පංචශීලය තමයි පින්නතුනේ නියම ලයිෆ් ඉන්ෂුරන්ස් එක. දැන් දාපු ලයිෆ් ඉන්ෂුරන්ස් එකෙන් ඔබට වන්දි ලැබෙනකොට ඔබ ඇතැම්මට මිය ගිහිල්ලා ඔබ ඉන්න අයට තමයි හම්බෙන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් එක. නමුත් පින්නතුනේ මෙන්න මේ සුරක්ෂිතභාවය මේ ඇෂුරන්ස් එක තමයි තියෙනවා නම් මේ නිර්භයතාවය තියෙනවා නම් මේ ඉන්ෂුරන්ස් එකත් අරගෙන මම තමයි යන්නේ. මේක ඕන තැනකින් මාරු කරන්න පුළුවන් හරියට ඩෙබිට් කාඩ් එකක් වගේ. ඕන තැනකට ඕන භවයකට මේක සුගතියකට මේක ඇප්ලයි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ යතුරු අපට දීලා තියෙනවා පින්නතුනි. අපි කොයිතරම් වාසනාවන්තද? මේ ජීවිත කාලයේ උපරිම කුසලයේ අපට දිනු කරගන්න පුළුවන් අනිත් පැත්තට. අපි මරණයෙන් පස්සේ හොඳම තැනකට යන්නට අපට මග වේදන් රැස් කරගන්න පුළුවන්. අපේ ජීවිත පින්නතුනි අපේ භවයෙන් භවය ගමන් කරන අය. සමහර අය මරණයෙන් පස්සේ ජීවිතයක් පිළිගන්නේ නැති අය තාමත් ඉන්නවනේ. නමුත් පින්නතුනි දැන් ලෝකේ බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ ජීවිතය පිළිගන්නවා. පහුගිය දවස්වල ලංකාවේ එක්තරා කෙනෙක් ගැන සඳහන් කළා මහනුවරදී දියේ ගිලිලා මිය ගිහිල්ලා දෙව්නුවරදී ඉපදිලා. එකම පුද්ගලයා හරියට අවුරුද්දකට පස්සේ. පින්නතුනි ඒ තැනත්තාගේ ඒ දරුවා අවුරුදු 15 දී මිය ගියා මහනුවරදී. ඊට පස්සේ මහනුවරදී මිය ගිහිල්ලා මාතර දෙව්නුවරදී නැවත ඉපදුනා. මේ දරුවා ගියාත්ම භාවයේ ක්‍රිකට් කණ්ඩායමේ ධර්මරාජයේ ක්‍රිකට් ගහලා ඉන්දියාවේ ගියා. මේ ආත්ම භාවයේත් ඒ විදිහටම අවුරුදු 15 වෙනිට ඉන්දියාවේ ගියා. දෙකම පිනුතුනේ හරිය ලස්සනට සමානව මේ ජීවිතයකට යනවා. කොයිතරම්නම් මේ කර්ම චක්‍රයකට යනවාද කියන එක පේනවා. ඒ විතරක් නෙමෙයි ගියාත්මේ බඩු ටික එයාගේ ක්‍රිකට් ගහනකොට තිමිච්ච හෙල්මට් එක බෝල ඔක්කොම ටික අම්මා කබඩ් එකේ තියලා තියෙනවා. මේ ආත්මේ ගියාට පස්සේ ඒ ටිකත් ආයේ ගෙදර අරන් ඇවිල්ලා අලුත් ගෙදරට. ඉතින් පින්නතුනි බලන්න ඔබ හරියට ඔබේ ජීවිතය කළමනාකරණය කරගත්තොත් ඔබට මේ ශරීරය නැති වුණා කියලා ලොකු ගැටලුවක් නැහැ. මේ ඇඳුම මේ ශරීරය හැරෙට ඇඳුමක් වගේ. මේ ඇඳුම පරණ වෙනකොට අපි වෙනත් ඇඳුමක් දා ගන්නවා. ඒ ඇඳුමට හානියක් වුණාට ලොකු ගැටලුවක් නෙවෙයි. අපේ මනසට අපි හානියක් කරගන්න හොඳ නැහැ. තමන්ගේ කුසලයට තමන් හානියක් කරගන්න හොඳ නැහැ. අන්න ඒක පින්නතුනේ තමන් සසර අරගෙන යන දේ. ඒ නිසා තමයි මේ ආත්ම භාවයේ තමන්ට මිතුරන් හිටියනම් ඒ මිතුරන් නැවත සසරෙදිත් හමු වෙනවා. ඒ විතරක් නෙවෙයි. අමනාපයත් එහෙම තමයි. කරදර කරපුවා හිටියොත් ඒ ඈත් ඊළඟ ආත්ම භාවයේ කොහෙද හරි හම්බ වෙනවා. මේක පින්නතුනේ කර්ම ගනුදෙනුවක් ඒකයි. අමනාප කවුරු හරි ඉන්නවනම් මේ ආත්ම භාවයේ මේ ගනුදෙනු ඉවර කරගන්න. කීයක් හරි දීලා හරි කමන්නේ වැඳලා හරි කමන්නේ ඉවර කරගෙන යන්න ඊළඟ ආත්මෙට. ඊළඟට අරන් යන්න එපා. ඒක පාඩුවක් Tamanට සසරට හානියක් මේක. ඒ නිසා පින්නතුනි අපි මේ මනුස්ස ලෝකෙට ආවේ ලොකු එනර්ජි එකක් අරන් යන්න. විශේෂයෙන් මෙවැනි බුද්ධෝත්පාද කාලයක අපි මනුස්ස ලෝකෙට ආවේ නිකන් නෙවෙයි. ඉහළම කුසල් රැස් කරගෙන අපේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළටම දියුණු කරගන්න. අබුද්ධෝත්පාද කාලයක සක්විත රජ කෙනෙක් වෙලා අවුරුදු 100 ගාණක් ජීවත් වෙනට වඩා බුද්ධෝත්පාද කාලයක දිලිඳුණත් මනුස්ස ලෝකයේහි බුද්ධිය ඇතුව එක දවසක් ජීවත් වුණත් අර අවුරුදු 100 ගානකට වඩා කුසල අපට එක දවසෙදි කරගන්න පුළුවන් පිනතුනි. අපි හරියට සිල්වන්තව ඉන්නවා නම්, අපි හරියට මෛත්‍රී භාවනා වඩනවා නම්, අපි හරියට අනිත්‍ය සංඥා වඩනවා නම් පිනතුනි අපේ කුසලයේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළම මට්ටමට අපට දිනු කරගන්න පුළුවන්. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන පිනතුනි. අද වර්තමානයේහි
දක්ෂතාවයේ තීරණය වන්නේ ධනයෙන්වත් උපාධි වලින්වත් නෙවෙයි. අද වර්තමානයේ දක්ෂතාවයේ තීරණය වන්නේ ප්‍රඥාවෙන්. කොයිතරම් දුරට ලෝකයේ ගැන ඊටාම නුවණින් තමා බලන්න දක්ෂ වෙනවද කියන කාරණා මත අර ලංකාවේ උපදීච්ච අවුරුදු 4ටත් වඩා අඩු ගෑනු ළමයෙක් ඔබ දකින්නට ඇති වීඩියෝ වල ඉන්නේ. ඒ දරුවා පින්නතුනි අවුරුදු 4ටත් වඩා අඩුයි. ඒ දරුවා චතුරාර්ය සත්‍ය ගැන, පරිසම්පාදය ගැන, ශූන්‍යතාවය ගැන විස්තර කරනවා. අර හඳුන් කූරක් පෙන්නලා අහනවා මේක මොකද්ද කියලා. ඊට පස්සේ කියනවා මේ හඳුන් කූරක් කියලා. එයා මොකද්ද කියන්නේ? ඔව් තාත්තට කියනවා ඒ තාත්තේ මෝඩයෝ කියන විදියනේ. මං අහන්නේ ප්‍රඥාවෙන් කොහොමද කියන්නේ කියලා. බලන්න පින්නතුනි මේ මොකද්ද කියන්නේ? ඔබ මෝඩයෙක් කියලානේ කියන්නේ. ඊට වඩා අගරුවක් තියනද කෙනෙකුට? ඒ නිසා අද ඔබේ දක්ෂතාවය බලන්නේ ඔබේ උපාධි වලින් නෙවෙයි, ඔබේ ධනයෙන් නෙවෙයි, ඔබේ රූප සම්පත්තියෙන් නෙවෙයි, ඔබේ දරුවන්ට උගන්වපු ප්‍රමාණයෙන් නෙවෙයි. අද දක්ෂතාවය බලන්නේ කොච්චරනම් ප්‍රඥාවන්තද කියන කාරණේ මත. අන්නේ ප්‍රඥාවෙන් අභිෂේක ලබන්නට බුදුරජාණන් වහන්සේ අපට මේ ලස්සන දහමක් දේශනා කළා. ඒ නිසා පින්නතුනි අපේ ඇසට එන රූපයක් තියෙනවා නම් මේ රූපයේ ස්වභාවය අපි දැනගන්නට ඕන. අපි ඇසෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස, මේ ඉන්ද්‍රිය හයෙන් අපි අරමුණු ගන්නවා. මේ ගන්න අරමුණු වල ස්වභාවය මුලින්ම ගන්න අරමුණ පින්නතුනි මුලින්ම ලැබෙන අත්දැකීමට කියනවා විඥාන චර්යාවක් කියලා. ස්කන්ධ පංචකයේ පළමුවෙන්ම පහළ වෙන අවස්ථාව. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක අතීත කර්මයක කර්ම විපාකයක්. අන්නේ විඥාන චර්යාවෙන් ලැබෙන දේ හරියට තේරුම් නොගත්තොත් දෙවණියට ඒ අරබයා අවිද්‍යාවෙන් හටගන්න දෙවණි අත්දැකීම අඥාන චර්යාවකට යනවා. අන්නේ අඥාන චර්යාවෙන් තමයි අපි මේ එක එකවට නම් තියන්නේ. නමුත් මුල්ම අත්දැකීමේදී එහෙම බඩු මුට්ටු නැහැ. සැප දුක් නැහැ. ඒ මුල් අත්දැකීම අපි ප්‍රඥාවෙන් නොදකුවොතින් ඒ වෙලාවේ අපි සිහියෙන් නොහිටියොත් මොකද්ද වෙන්නේ? අපි අඥාන චර්යාවට යනවා. අඥාන චර්යාවට ගිහිල්ලා යමක් ඇතේ කියලා ගත්තොත් මොකද්ද වෙන්නේ? ඒත් එකම තෑගි ටිකකුත් එකයි හම්බෙන්නේ. මොනවද තෑගි ටික? ඒ තමයි ජරා, මරණ, ව්‍යාධි කියන මේ තෑගි ටිකත් එක්ක තමයි මේ මල් ගහක් කියලා, මේ පුටුවක් කියලා, මේ ගියක් කියලා ගන්නෙ. මෙන්න මේ බෝනස් ටිකත් එකයි අපි ගන්නෙ. හරියට ප්‍රඥාවෙන් දැක්කොත් මොකද්ද? මෙයා අඥාන චර්යාවට යන්නේ. මෙයා ඥාන චර්යාවට යන්නේ. මෙයා දන්නව ඇසෙන් හටගත්තු රූපය පෙරපසු නොවි මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙච්ච අත්දැකීමක් කියලා දන්නවා. ඒක නිට්ටය සැපාත්ම වශයෙන් ගන්නෙ නෑ. අන්න එවැනි ප්‍රඥාවක් අපට තිබුණොතින් අපේ හිතට එන අරමුණු අතීතයේ තමා අහලා දැකලා යම්කිසි අත්දැකීමක් ලැබුණා නම් ඒ අත්දැකීම අපි සිහි කරනකොටම මොකද්ද වෙන්නේ අපට? අපි නැවත ඒ අතීත අත්දැකීම් තුල ජීවත් වෙනවා. කවුරු හරි කෙනෙක් බැන්න නම් නැවත ඒ ගැන සිහි කරනකොට ආයෙ පාරක් අපි බැනුම් අහනවා යාගේ. ඒක නෑ එක්කෙනා බැනලා තියෙන්නේ. එකපාරයි බැනලා තියෙන්නේ. අපි නැවතත් අපි අවිද්‍යාවෙන් බැනුම් අහනවා අපි. පින්නතුනේ බුදුහාම සඳහන් කරන ඕනනම් එකපාරක් යාගෙන් බැනුම් අහන්න. හැබැයි ආයෙ නම් බැනුම් අහන්න එපා කියලා. පින්නතුනේ සම්පූර්ණම අපි ජීවිතය කියන්නේ අපි අතීතයේ දැකපු අත්දැකීම් නැවත මතක් කර කර ඒ අතීත අත්දැකීම් වලට ගිහිල්ලා අතීතය තුළ ජීවත් වීමක් වෙන්නේ. සම්පූර්ණම අවිද්‍යාවෙන් මේ විඳින දුකක් මේ අපට තියෙන්නේ. බුදුහාම සඳහන් කරනවා මේක හරියට දැක්කොතින් මේක නුවණින් දැකලා හරියට වර්තමානයේ තුල සිත තියාගෙන සිහියෙන් සහ නුවණින් හිටියොත් අපට ඕනම අතීත අත්දැකීමක් සිහිපත් කරගන්න පුළුවන්. හැබැයි ඒකෙන් දුකක් හටගන්නේ. මෙන්න මේකට කියන්නේ බාර නික්කේපන කියලා. බර බිමින් තැබීම කියලා. release your weight කියලා කියනවා. ඔබේ බර බිමින් තියාගන්න. ඔබ අතීතයේ දැකපු අහපු දේවල් ඒ විදිහටම නිත්‍ය සපාත්ම වශයෙන් අරගෙන ඉන්නව නම් ඒ කියන්නේ මහා බරක් ඔළුවේ තියාගෙන ඉන්නේ. අන්න ඒ බර ටිකම තමයි ඔබට මරණාසන්න මොහොතේ මතක් වෙන්නේ. මරණාසන්න මොහොතේ අම්මා සිහිපත් වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර සිහිපත් වෙන්න පුළුවන්. තමන්ගේ වෙනත් ඥාතිය සිහිපත් වෙන්න පුළුවන්. සිහිපත් වෙන්නේ ඇසින් දැකලා නෙවෙයි කලින් අතීත අත්දැකීම මතක් වෙන්නේ. ඒ අත්දැකීම මතකයට එනකොටම මොකද්ද වෙන්නේ? තමා ඒ දේවලුත් එක්ක ජීවත් වෙනවා.
තමන්ගේ කර්මානුරූපව එතන ඉපදෙනවා ගිහිල්ලා. ඒ මිය ගිහපු කෙනත් ඔබේ කර්මයක් දෙකම සමාන නම් සමානාත්ම භාවයක ඉපදෙනවා. නැත්නම් එයා ඇසුරු කරන්න පුළුවන් විදියට වෙනත් ෆෝම් එකකින් ඔබ එතන ඉපදෙනවා. ඔබේ කුසලයන් ශක්තිමත් නම් මිය ගිහපු කෙනාගේත් පින ශක්තිමත් නම් දෙන්නම සුගතිය ඉපදෙනවා. එහෙම තමයි අද මේ අපි ඉපදෙලා තියෙන්නේ. දැන් මේ ඔබට මුණ ගැහිච්ච අම්මලා තාත්තලා දරුවෝ හුඟක් අය ගියාත්ම භාවයේත් මුණ ගැහිච්ච අය. ගියාත්ම භාවයේත් ප්‍රාර්ථනා කරන්න ආපු අය. නිකම් ප්‍රාර්ථනා කළා විතරක් නෙවෙයි. පින් දහම් කරගෙන තමයි ප්‍රාර්ථනා කළේ. අන්නේ පින නිසාම ඔබට ඒකට මුණ ගැහුණ විතරක් නෙවෙයි, ඒ හැම දිනෙකම මුණ ගැහුනේ සුගතියේදී ඔබට. ඒ හැම දිනෙකම සුගතියේදී විතරක් නෙවෙයි, බුද්ධෝත්පාද කාලෙකදී මුණ ගැහුණේ. මේකට හිටියයි පින්නතුනි. බැරි වෙලාවත් තමා දුගතිගාමි වුණා නම් තමන්ගේ අර පිරිහිච්ච ඥාතින් ටිකත් එක්ක තමන් දුගතිය තමයි හමු වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ওই කෙනෙක් මේ යන්න ආසන්න මොහොතේ ඔබ ශ්‍රී ලංකාවේ මහල ඇති ওই බල්ල උඩුබුරනවා කියලා කියන්නේ. කෙනෙක් මරණාසන්න මොහොත වෙනට රැයට බල්ල වේල බුරන්නේ කාමුදු විදියට. ඇයි ඒකට හේතුව? දන්නවද හේතුව? ඒ හේතුව තමයි බොහෝ විට ඒ මරණාසන්න වෙන සමහර අය දුගතිගාමී වෙන්න ඉන්න අය රැගෙන යන්න සමහර ප්‍රේතයන් භූතයන් එනවා මියා වට කරගන්න. මිනිස්යන්ගේ හැට පේන්නේ බල්ලන්ට මියා මිනිස්යන් හොඳට පේනවා. බල්ල බුරන්නේ වෙන මේකට. පින්නතුනි ජීවිතයේ අවසාන කාලයේ තමන්ගේ කුසලයේ දුර්වල නම් තමන්ට ලං වෙන්නේ තමන්ගේ අතීත දුර්වල කර්ම කරපු ඥාති මිත්‍රාදීන්. ඒ අය ඔබ එක් කරගෙන යන්නේනෝ. මගට මෙන්න එකයි යන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබ හුඟා කුසලෙන් ශක්තිමත් නම් අර ධම්මික උපාසකතුමා වගේ දිව්‍ය ලෝකේ දිව්‍ය රත නැත්නම් මනුස්ස ලෝකේ සමහර අය තමන් බාර ගන්න ඉන්නවා. දැන් සුගතියට ආපු බොහෝ අය කුඩා කාලෙහි ගියාත්මෝ ගැන කියන්න පුළුවන් සමහර ළමයි ඔබ දැකලා ඇති. එයා බොහෝ විට කියන්නේ මොකද්ද? මං සුගතියේ මම ජයශ්‍රී මහ බෝධි ළඟ ආවට හිටියා. ඉන්නකොට මගේ අම්මා ඇවිල්ලා පූජාවක් කියලා ප්‍රාර්ථනා කළා. එතනින් මම අම්මගේ කුසල ඇතුළු වුණා කියලා කියනවා. පින්නතුනි විශේෂයෙන් ජයශ්‍රී මහ බෝධිය, රුවන්වැලි සෑය, කතරගම කිරිවෙහෙර මේ වගේ ස්ථානවල පින් කරපු සත්‍යයන් తాවකාලික ආත්ම භාවවල ඉන්නවා. හොඳ පින්වන්ත අම්මා තාත්තා බලාපොරොත්තු වෙන. සමහර අය හොඳට සිල්වන්තව දැහැමිව ඉඳලා මේ තැන්වල ගිහිල්ලා ප්‍රාර්ථනා කරොතින් මෙයට අර ඊටාම පින්වත් දරුවන් ලැබෙනවා. ඒ නිසා පින්වතුනි මේ සසර යන ගමනේදී අපි ශ්‍රද්ධාවන්ත නම් අපි පංචශීලය හොඳට රකින්නවා නම් අපේ මේ ආත්ම භාවයත් අපට සැනසීමෙන් ගත කරන්න පුළුවන්. පරලෝක සුගතිකාමී වෙන්න පුළුවන් විතරක් නෙවෙයි මේ ආත්ම භාවය අපට මුණ ගැහිච්ච ඥාතීන් නැවත සසරේදී ඥාති මිත්‍රාදීම වෙලා අපට උදව් කරන්න යයි මුණ ගැහෙනවා. ඉතින් පින්නතුනි අද අපි මේ ඉගෙන ගත්තෝ වේර සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මෙන්න මේ ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු කීම සහ මත්ද්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ පහෙන් වෙන් වෙනවා නම් එතනත්තාට මනුස්ස ලෝකයේම දිව්‍ය ලෝකයක් කරගන්න පුළුවන්. යම් කෙනෙක් මෛත්‍රී භාවනා වඩලා සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරෝතින් එතනත්තාට මනුස්ස ලෝකයේම බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන්. යම් කෙනෙක් රහතන් වහන්සේ හිතන විදියට ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියලා බලන දක්ෂණෝතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන දක්ෂණෝතින් ඒ ඇයට රහතන් වහන්සේගේ අත්දැකීම ලබන්නත් පුළුවන්. ඒ නිසා පින්නතින ඔබට කැමති නම් මිනිසෙක් විදියට මානසිකව ඉන්නත් පුළුවන්, දෙවියෙක් විදියට ඉන්නත් පුළුවන්, බ්‍රහ්මයෙක් විදියට ඉන්නත් පුළුවන්, රහතන් වහන්සේ කෙනෙක් විදියට ඉන්නත් පුළුවන්. ඒ නිසා මේ උතුම් දහම් මගක් අනුපිළිවෙලින් බුදුහාඳුර අපට දේශනා කළා. ඒ උතුම් සද්ධර්මය අහන්නට අපි සසර හුඟක් පින් කරගෙන මේ ආවේ. ඒ නිසා මේ මනුස්ස ලෝකය හිමි වෙන්න කලින් උපරිම ලෙස තමන්ගේ හිත දියුණු කර ගැනීම වැඩ පිළිවෙලක් අපි යෙදෙන්නට ඕන. ඒ සඳහා ප්‍රධාන වශයෙන් කල්යාණ මිත්‍රත්වය තමන්ට අවශ්‍ය වෙනවා. තමන්ට වඩා ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව තියෙන ඇසුරු කරන්නට ඕන. ඒක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ. එහෙම කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්න නම් ඔබේ ළඟත් යම් යම් ගුණධම් තියෙන්නට ඕන. ඔබ ගුණධම් වලින් පිරිහුණොතින් ඔබට හම්බෙන්නේ පිරිහෙච්ච අය. දැන් මේ හොඳ ශ්‍රද්ධාවන්තය ඔබට හමු වෙලා තියන්නේ අය බණහන අය. ඔබත් බණහන හින්දා. ඔබේ ශ්‍රද්ධාව තියෙන නිසා, ඔබ ගුණයට කැමති නිසා, පංචශීලය රකින්න නිසා.
බැරි වෙලාවත් ඔබ පල්ලෙහාට ගියොතින් ඔබ මත්පැන් පානය කරන කෙනෙක් නම් ඔබ මෙතෙන්ට එන්නේ. ඔබ ඒ වගේ තියෙන තැනකට යන්නේ හොයාගෙන. ඔබ අද මෙතෙන්ට ඇවිල්ලින්නේ ඔබ ශ්‍රද්ධාවන්තය නිසා. ඒ වගේම ඔබ පංචශීලය රකින්න නිසා. ඔබේ අම්මා තාත්තගේ ළඟත් ඒ ගතිගුණ තිබෙච්ච නිසා. ඒ නිසා මෙන්න මේ ගුණ දහම් පිනතුනේ අපි දිනෙන් දින වැඩි දියුණු කරගනිමු. ඉතින් මේ නිවස ඊටාම ලස්සන කරගත්තු දවසක් අද. නිවසක් ලස්සන වෙන්නේ පිනතුනේ ගේ ලොකුණා කියලාවත්, ගෙදර හුඟා පින්තූර තිබුණා කියලාවත් නෙවෙයි. ගෙදරක් ලස්සන වෙන්නේ ඒ ගෙදර බුද්ධ ධම්ම සංඝ කියන තේරුවන වැඩ සිටින ස්ථානයක් වෙන්නට ඕන. ස්වාමීන් වහන්සේලා වැඩම කළ බණ කියන තැනක් වෙන්නට ඕන. ඔබ ඊටාම ආදරය කරන ළඟින් ඇසුරු කරන ඥාතීන් ඒ නිවසේ වහලයට ඉඳගෙන මෙවැනි පින්කම් කරන්නට ඕන. ඊයට සුගතිගාමි වෙන උදව් කරන්නට ඕන. ඉතින් සරත් මෙන්ඩිස් මහත්මයාගේ මේ නිවස අද පන්සලක් වගේ බොහෝ දෙනාට පින්කම් කරන්න පින්කෙතක් වගේ අද නිවස සකස් කළා. ඉතින් ඒ ගැන හුඟා සතුටටපත් වෙන්න. ඉතින් ඊළඟ අවුරුද්ද වෙනකම්ම මේ පින්කම ගැන හිත සතුට වෙන්න පුළුවන් නේ. අපේ ඥාතින්ට හිතවතුන් මෙහෙම ආරාධනා කරලා එයට සුගතිගාමි වෙන්න අපි පින්කමකට උදව් කරලා එයට දානේ පූජා කළා. ස්වාමීන් වහන්සේට ගිලන්පස පූජා කළා. මේ කරුණ දිගින් දිගටම තමන් හිතලා මේ කුසලයේ තවත් දියුණු කරගන්න. ඉතින් මේ රැස් කරගත් උතුම් කුසල ධර්මයන් හේතුවෙන් ඔබට වඩාත්ම නිරෝගී භව, දිගාසිරි සම්පත්තිය, සතුට සැනසුම දිනු වේවා. මේ රැස් කරගත් උතුම් කුසල ධර්මයන් හේතුවෙන් මෙලොව ජීවිතයේ සුවපත් භාවයත්, සසර ජීවිතයේ සුගතිගාමීත්වයත් ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.